ආදරණීය දරුදරියනි අපි අද සාකච්ඡා කරන්න යන්නේ 2020 වර්ෂයේ පැවැත් වූ විභාගයට අදාළ දෙවන ප්‍රශ්න පත්‍රයයි. අපි මීට කලින් දවසක කලින් පාඩම් වලදී අපි කතා කරා 2020 නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍රය. මේ කතා කරන්නේ එම වර්ෂයේම පැරණි නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රය. පැහැදිලිනේ? ව්‍යුහගත අභ්‍යාස තියෙන ප්‍රශ්න පත්‍රය. දැන් මේක පැරණි නිර්දේශයේ කිව්වම සමහර දරුවෝ හිතන මේක අපිට වැඩක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. දැන් පැරණි නිර්දේශයේ උනේ මාතෘකාවල 5% විතර උපරිම 5% විතර පොඩි වෙනස්කම් කීපයක් වුණා තනින් තන. එච්චරයි වෙනස. නමුත් දැන් කිව්වට කමක් නැහැ. දැන් නමුත් පසු දැන් මේ වන විට 2019 20 වන විට සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් චීෆ්ලට මම හිතන්නේ පහසුර විය හැකි. ඒගොල්ලෝ ඇත්තරම අර නිර්දේශ දෙකටම නව පැරණි නිර්දේශ දෙකටම පොදු වෙච්ච විශේෂ සංකල්ප වලින් පමණයි ප්‍රශ්න ඇහුවේ. තේරෙනවද මම කියන එක? ඒ නිසා මේකත් අනිවාර්යයෙන්ම නව නිර්දේශයටම අදාළ 100%ක්ම නෙවෙයි 200%ක්ම අදාළ ප්‍රශ්න පත්‍රයක්. පැරණි කියන එක උණුට ගන්න එපා. තේරෙනවද? නැත්නම් අපි මේක කරන්නේ නැහනේ. ඒතර දැන් නව නිර්දේශයේ තිබිච්ච නව නිර්දේශයට අදාළව පැවති ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නත් මේකේ සමහර ඒවා තියෙනවා. 40ක් විතර 60ක් විතරම ඒ පේපර් එක නොතිබුණු අලුත් ප්‍රශ්නත් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම 2022 23ට සම්බන්ධ විය හැකි සහ සම්බන්ධ වන ප්‍රශ්න කියන එකත් අනිවාර්යයෙන්ම අවධාරණය කරන්න ඕනේ. එතකොට ඔබ දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය දන්නවනේ. මේක කියවන දෙයක් නැහැනේ. විශේෂ වරප්‍රසාදයක් ඔබට ලැබිලා තියෙනවා මෑතක සිට. මොකද්ද? අමතර කියවීමේ කාලයක්. ඇඩිෂනල් රීඩින් ටයිම් එකක් තියෙනවා විනාඩි 10ක. දැන් අපිට ඒව තිබුණේ නැහැ. අපිට පැය 3 නම් පැය 3න් තමයි අපි විනාඩි 10 හරි 15 හරි අරගෙන කියවන්න ඕනේ. දැන් ඔබට ලොකු වරප්‍රසාදයක්. විනාඩි 10 හොඳටම ඇති. ටක් ගාලා පේපර් එක ගත්තා. දැන් මේ පේපර් එකේ මේ සීළු දේ ඔබට කියවන්න අවශ්‍ය නැහැ ඔබ දන්නවනේ. දැන් මේ හුරු කරලා තියෙන්නේ. ටක් ගාලා ප්‍රශ්න කීයක් තියෙනවද? 5 10ද? කීයද තියෙන්නේ මතකයිද? ප්‍රශ්න 8යි නේ. ප්‍රශ්න 8 ඉක්මනට කියවුවා. කියවලා තමන් තීරණය කරනවා වඩාත් හොඳින් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් වැඩිම රෝමිලක්කම් ප්‍රමාණයක් ලියන්න පුළුවන් සාර්ථකව ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරලා 5ක් වෙන් කරගෙන ඊට පස්සේ ලියන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ වාසනාවන්ත පැය 3ම ලියන්න පුළුවන්. අපිට පැය 3ම ලියන්න අවස්ථාව ලැබුණේ නැහැ. තේරුණානේ? එතකොට ඔබ දන්නවා මේකේ කොටස් දෙකක් තියෙනවනේ. තේරුණාද? මේ පේපර් එක කොටස් දෙකකට බෙදෙනවා. එක කොටස දෙක කොටස. සමහර විට එන්න පුළුවන් ආ කොටස කියලා. තේරුණාද? අයන්න ආ කියලා එනවා. ඒක කියන්නේ බෑ විටින් විට නැත්තම් එක කොටස දෙක කොටස කියලා එනවා. කොහොම හරි කොටස් දෙකක් එනවා. කොටස් දෙකේම ප්‍රශ්න 4 ගානේ 8ක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. ඒ ප්‍රශ්න 8න් අවම වශයෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙකක් තෝරාගෙන ප්‍රශ්න 5ක් සම්පූර්ණ ලියන්න ඕනේ. ඒ නිසා අවම වශයෙන් එක් කොටසකින් දෙකක් කියන්නේ එක් කොටසකින් උපරිම කීයද? 3යි. 3යිනේ. 4ක් බෑ. තේරුණාද? නමුත් දැන් මමත් පේපර් මාකින් කළානේ අවුරුදු 12ක් තිස්සේම මම කරපු අවුරුදුලත් අපි දැක්ක සමහරට ළමයි ඔක නොසලකා අපි හිතමු පළවෙනි කොටසෙන් ලේසි කියලා ප්‍රශ්න 4ක් ලියනවා. 4ක් ලියලා දෙවෙනි කොටසෙන් එකයි ලියන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? වෙන්නේ මොකක්ද? පළවෙනි කොටස ප්‍රශ්න 4න් එකක් අපි අයින් කරනවා. ඒතර එකෙන් 3යි දෙවෙනි කොටසෙන් 1යිනේ 4යි. ප්‍රශ්න එකක් අඩු වෙනවා. ප්‍රශ්න පහ හරියන්නේ නැහැ. ඒ නිසා උපරිම ලියන්න පුළුවන් එක කොටසකින් 3යි. තේරුණාද? ඊළඟට මේක කිව්වත් කමක් නැහැ නේ. ඔව් කියන්නත් හොඳ නැහැ ඔයගොල්ලන්ට. දැන් ඔබ පළවෙනි කොටසෙන් ප්‍රශ්න 4ක් ලියුවානේ. දැන් අපි එකක් අයින් කරනවානේ. අයින් කරන්නේ ලකුණු වැඩිපුරම ලියපු එකද අඩුවෙම ලියපු එකද? අඩුවෙම ලියපු එක. ඒ වාසියත් ඔයගොල්ලන්ට දෙනවා. ඒක කියන්න හොඳ නැහැ කිව්ව එකයි. නැත්නම් ඔයගොල්ලෝ හුරු වෙනවා. අඩුම ලකුණු තියෙන එක තමයි අපි අයින් කරන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්න 4යි. තේරුණානේ? ඒ නිසා නිරන්තරයෙන්ම යම් කොටසකින් උපරිම තෝරගන්න පුළුවන් ප්‍රශ්න 3ක් කියන එක මතක් කරන්න එපා. 3යි 2යි 5යි. පැහැදිලිද? ඊළඟට මම දැන් පේපර් අපි 2019 සාකච්ඡා කරා. පේපර් දෙකක් කතා කරේ නිව් ඕල්ඩ්. ඊට පස්සේ 2020 නිව් එක කතා. ප්‍රශ්න පත්‍ර 3ක් කතා කරානේ. ඒ ප්‍රශ්න පත්‍ර 3ේදීම මම අවධාරණය කළා. දැනුත් අවධාරණය කරන මොකක්ද? ඒක නියෝගයක් එහෙම නෙවෙයි. අනිවාර්ය කිරීමක් නෙවෙයි. මම කියන්නේ ඉල්ලීමක්, යෝජනාවක්. මොකද්ද? ඔබ ප්‍රශ්න 3ක් දෙවෙනි කොටසෙන් තෝරගන්න.
ප්‍රශ්න 3ක් දෙවෙනි කොටසෙන් තෝරගන්න පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2ක් තෝරගන්න කියලා මම යෝජනා කරනවා. හේතුව මම පේපර් මාකින් කරද්දී ලැබුව අත්දැකීමත් දැනටත් මගේ හිත මිත්‍ර ගුරුවරු කීප දෙනෙක්ම පේපර් මාකින් වල ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මම ඒ දවස්වල පෞද්ගලිකව මුණ ගැහිලා සාකච්ඡා කරනවා මාකින් වල විශ්ලේෂණයක් අපි කරනවා. ඒගොල්ලෝ කියන්නේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්ත අය තමයි වැඩිපුර ලකුණු ගත්තේ. ඒ කියන්නේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් ඒ තුනේ ලකුණු 20 ගානේ 60ක්නේ. 60න් 55ක් 56ක්ම ගන්නවා කියලා තමයි ඒගොල්ලන්ගෙත් මතය. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තම ඒත් ලකුණු 60ක්නේ. 60න් සාමාන්‍යයෙන් ගන්නේ 35ක් 40ක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මමත් ඒක දැක්ක පෞද්ගලිකව. ඒ නිසා මම යෝජනා කරනවා ඔබ නිකන් try කරලා බලන්න. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2කට යන්න. දෙවෙනි කොටසෙන් 3ක් තෝරගන්න. ඒකට හුරු වෙන්න දැන් මෙදා. මොකද ඒක දැන් අද විභාගය නම් අද ගිහිල්ලා තීරණය කරන්න බෑ. ඔබ ඒකට සූදානම් වෙලා යන්න ඕන. මම මේ විදිහට තමයි කරන්න කියන එක. තේරුණාද? මොනවද එහෙම කියන හේතුව? නැත්තම් දෙවන කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තම වැඩි ලකුණු ගන්න ඇයි? එකක් තමයි ළඟ මතකය. මොකද දෙවන කොටසේ මාතෘකා කොහොමද කරන්නේ අන්තිම අවුරුද්දේනේ. අන්තිම අවුරුද්දේ අන්තිම මාස 8 9 10 තුල තමයි ඒවා කරන්නේ. තනිකර කළමනාකරන පාඩම් ටික. ඒ ළඟ මතකයේ නිසා ඒ පාඩම් සහ පාඩම් පරිච්ඡේද සහ ඒවැ විෂය සංකල්ප ඔබට මතකයි. මතකෙන් ලියන්න ලේසි. දෙවෙනි කාරණාව තමයි ඒ 13 වසරේදී ඉගෙන ගන්න අවසාන මාතෘකා 7. අවසාන මාතෘකා 7 වැඩි බර තැබීමක් කරන පේපර් එකට. උදාහරණයක් වශයෙන් කළමනාකරන පාඩමේදී කෙලිම තනිකර ප්‍රශ්නයක් අහනවා. ලකුණු 20ක්. නැත්තම් අවම 16ක් අහනවා. අවම ලකුණු 16ක ප්‍රශ්න අහනවා. තේරුණාද? දැන් පළවෙනි මාතෘකාවල එහෙම නැහෙනේ. sannivedanayen ගත්තොත් ප්‍රශ්න 1යි නැත්තම් 2යි. ප්‍රවාහණයෙන් එක ප්‍රශ්නයයි. දේශීය දාමින් ප්‍රශ්න 1යි. විදේශීය දාමින් ප්‍රශ්න 2යි. ඒ කියන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක් තුල මාතෘකා අවම වශයෙන් 3ක් නැත්නම් 4ක් තියෙනවා. ඒතර මේ මාතෘකා 3 4ම අපි අරගෙන යන්න ඕනේ කියලා කියන්නේ. මෙතන එහෙම නෙවෙයි කළමනාකරණයේදී 5 වෙනි ප්‍රශ්නේ විතරයි. තනිකර ලකුණු 20ම. ඊට පස්සේ අලිවි කළමනාකරණය ඒ වගේ එක්කෝ මූල්‍ය කළමනාකරණය. නැත්නම් අලිවි කළමනාකරණයයි මෙහෙයුම් කළමනාකරණයයි මාතෘකා දෙකෙන් තමයි 6 වෙනි ප්‍රශ්නේ හදන්නේ. 7 වෙනි ප්‍රශ්නේ හදන්නේ මානව සම්පත් කළමනාකරණයයි මූල්‍ය කළමනාකරණය එහෙම නැත්නම් තොරතුරු පද්ධතිය කියන එකයි. අවසන් ප්‍රශ්නෙට එන්නේ මානව සම්පත් කළමනාකරණය එකක්, අලිවි කළමනාකරණය එකක්, ඒ වගේම ව්‍යාපාර සැලසුම් කෙනකින් සාමාන්‍ය ප්‍රශ්න දෙකක් ඇතැම් විට 3ක්. මං කියන එක තේරෙනවද? ඒ නිසා ඒ අන්තිම මාතෘකාවලින් එන ප්‍රශ්න ප්‍රමාණය කැපැසිටි එක වැඩි. ඒ නිසා ඔබට කළමනාකරණය කියන පාඩම හොඳටම පුළුවන්. දැන් මම DP এডুকেෂන් පාඨමාලා තුල ඒක උපරිමයෙන් කළානේ. ඒතර ඒ පස්වෙනි ප්‍රශ්න තෝරගත්තද ලකුණු 20ම ගන්න පුළුවන්. ඒක කිසිම සැකයක් නෑ 20ම ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් ඒත් 20ම ගන්න පුළුවන්. මොකද මාකටිං ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් හොඳටම කරලා තියෙන්නේ. තේරුණාද? මොකද ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙක නැත්නම් ප්‍රශ්න 2යි 3යි. ප්‍රශ්න 5ක් අහනවානේ රෝමිලක්කම්. අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන්. ඔන්න ඔය හේතු දෙක නිසා එකක් ළඟ මතකය අනිත් එක මේ මාතෘකාවලින් වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් යොමු වෙනවා. ඒ නිසා ඒ මාතෘකාවලදී ඔබට වැඩිපුර ලකුණු ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔව්. අපි බලමු මුලින්ම මේකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. දැන් අපිට දැන් මට ප්‍රශ්න තෝරන්න බෑනේ. මම ප්‍රශ්න 8ම සාකච්ඡා කරනවා. ඔබ තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. මේක මුලින්ම අපට ලැබෙන්නේ කේස් ස්ටඩි එකක්. තේරුණාද? සාමාන්‍යයෙන් අලුතෙන් 2018න් පස්සේ හැම පේපර් එකම පළවෙනි ප්‍රශ්නේ මේ වගේ කේස් ස්ටඩි එකක් බලාපොරොත්තු වෙන්නේ. සිද්ධි අධ්‍යයනයක්. මේක දැක්කම බය වෙන්න එපා, මේකට කැමති වෙන්න. හේතුව මේ සිද්ධි අධ්‍යයනය තුල තියෙනවා පිළිතුරු. අපිට පිළිතුරු ගේන්න ඕනේ මෙතන එළියට ගන්න තියෙන්නේ. තේරුණාද? අපේ මේ සිද්ධි අධ්‍යයනයක් දීලා යටින් අහන ප්‍රශ්න වලට පිළිතුරු මේ සිද්ධි අධ්‍යයනයටම ගැලපෙන්න ඕනේ. මේ හා බද්ධ වෙච්ච පිළිතුරු වෙන්න ඕනේ. පැහැදිලිනේ? වෘත්තීය පුහුණු පාඨමාලාවක් අවසන් කිරීමෙන් පසු ආශා විසින් අමාශා නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කර එහි කළමනාකරු ලෙස අමරපත් කරන ලදී. පැහැදිලිනේ? එකවරම වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරා. මේ කියන්නේ ආවට ගියාට මෙයා මේ B2 සැලුන් එක ආරම්භ කරන්නේ. තේරුණාද? ඒක අවසන් කරලා ආශා විසින් අමාශා නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරනවා.
කරලා යාට හිතවත් කෙනෙක් විය හැකි කළමනාකරු ලෙස අමර කියලා කෙනෙක් පත් කරගන්නවා. රුපියල් 5 ලක්ෂයක ණය මුදලක් ගන්නවා. ඇයගේ ඉතුරු මුදල් රුපියල් 2 ලක්ෂයක් මේ ව්‍යාපාරයට යොදවනවා. ඔක්කොම රුපියල් ලක්ෂ 7යි. ණය 5 ලක්ෂයයි ඇයගේ ඉතිරි කිරීම ලක්ෂ 2යි. ආශා විසින් 6 ලක්ෂයක් ගෙවා ගොඩනැගිල්ලක් මිලදී ගත් අතර සාමාන්‍යයෙන් කුඩා ගොඩනැගිල්ලක් වෙන්නේ නැති ලක්ෂ 6කට යාගේ ප්‍රදේශය අනුව මිල අනුව අරගෙන තියෙන මේ බිස්නස් එක කරගෙන යන්න. ඉතිරිය තම ව්‍යාපාරය මගින් ඉහළ ගුණත්වයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය නවීන උපකරණ ආනයනය කිරීම සඳහා වැය කරන ලදී. ඉතුරු ලක්ෂය මේ සැලූන් එකට අවශ්‍ය නවීන උපකරණ අරගෙන වඩා හොඳ උසස් සේවාවක් ලබා දීම සඳහා කැප කරලා තියෙනවා. ඇය ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය. එහෙනම් ඇයට තවත් සේවකයෝ ඉන්න පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. නුපුහුණු අය නෙවෙයි පුහුණු කාර්ය මණ්ඩලයක්. ඇය ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය තම ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ඕනෑම මොහොතකදී ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණ හෝ රූපලාවන්‍යාගාරයේදී හෝ තම සේවා සැපීමට කටයුතු කරනු ලැබේ. ඇයත් ඇයගේ සහායකයෝ පුහුණු කාර්ය මණ්ඩලයත් ඕනෑම අවස්ථාවක එක්කෝ සේවාදායකයාගේ නැත්නම් සේවාදායිකාවගේ නිවසට පැමිණ සේවය කරන්න සූදානම්. එහෙම නැත්නම් තමන්ගේ රූපලාවන්‍යාගාරයේදී හෝ ඒ ඕනම වෙලාවක සමහරට රාත්‍රිය වෙන්න පුළුවන් උදෑසන වෙන්න පුළුවන් පැය 24 පුරාම සේවාව සපයන්න සූදානම් කියන එක තමයි අවසාන වශයෙන් කියන්නේ. අදහස ආවනේ දැන්. අපි බලමු මොනවද අහන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න රෝම ඉලක්කය 1. මෙම ව්‍යාපාරය පහත නිර්ණායක අනුව වර්ග කරන්න. මතකනේ අපි ව්‍යාපාර වර්ගීකරණේ පළවෙනි පාඩමේදී සිලබස් එකේ කරා මතකයිනේ. ව්‍යාපාර පදනම ඒකකයේදී ව්‍යාපාර වර්ගීකරණය කරන පදනම් කීපයකින්. ඒ පදනම් 6ක් අපි කරා 4ක්ම තියෙනවා මේකේ. එකක් තමයි හිමිකාරත්වය. හිමිකාරත්වය කියන නිර්ණායකය. හිමිකාරත්වය කියන පදනම් සාධකය අනුව මේ ව්‍යාපාරේ වර්ග කරොත් කොහෙද අපි දාන්නේ? මොකක් කියලාද දාන්නේ? දැන් හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ග දෙකයිනේ තියෙන්නේ. රාජ්‍යාංශයේ හේවත් පොදු අංශයේ ව්‍යාපාර අනිත් එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඒතර මේක රාජ්‍යාංශයේද පැහැදිලිවම නැහැ. අමාශ කියලා කාන්තාවක් මේක ක්‍රියාත්මක කරන තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට. එහෙනම් මේක මොකද්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර. තනි පුද්ගලික කියලා ලියන්න එපා. සංවිධානයේ වුත් එහෙම ලියන්න. තේරෙනවද? අහන්නේ අනුව වර්ග කරන්න ව්‍යාපාරේ වර්ග කරන්න. එහෙනම් හිමිකාරත්වය මත නම් මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. සංවිධාන වර්ගය ඇහුවනම් මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය. සීමා සහිත එහෙම තිබුණේ නැහැ මතකයිනේ. රයිට්. එහෙනම් හිමිකාරත්වය අනුව අපි ලියන්න ඕනේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඊට පස්සේ අරමුණ. මතකනේ අරමුණ කියන නිර්ණායකය. අරමුණ කියන පදනම් සාධකය අනුව ව්‍යාපාර වර්ග කරන කොටස් කීයකට? දෙකකට. මොනවද දෙක? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියන එක අපිට ලියන්න පුළුවන්. සුබ සාධනයේ මුල් කරගත් ව්‍යාපාර කියලා කියන්න පුළුවන්. වර්ග දෙකයි. ලාභ අරමුණු කරගත් සහ අරමුණු කර නොගත්. දැන් මේ සැලූන් එක පවත්වගෙන යන්නේ සමාජ සේවාවක් විදිහටමද? නෑ. සේවා පැත්තකුත් නැතුව නෙවෙයි නේ. සේවාවක් තියෙනවනේ. දැන් මට මගේ කොණ්ඩේ කපා ගන්න බැහැනේ. එහෙනම් මට බාබර් මහත්මයෙක් හෝ මහත්මියක් මගේ කොණ්ඩේ කපලා දෙන එකත් මට උදව් වන්නේ. සේවයක් තියෙනවා. නමුත් එතන අරමුණ මොකද්ද? ඒගොල්ලන්ගේ ලාභය. නොමිල කරන්නේ නැහැ නේ පිට. තේරෙනවද? එහෙනම් මේක මොකද්ද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. එහෙනම් අරමුණ අනුව ගන්නේ ලාභ අරමුණු කියලා. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. ව්‍යාපාර ගණයටයි මේක වැටෙන්නේ. පරිමාණය. මතකනේ පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කරා එක්ක ක්‍රම දෙකකට එක්ක ක්‍රම තුනටම දෙකම වළංගුයි. දෙකම විභාගෙදි පිළිගන්නවා. ක්‍රම දෙකකට කිව්වොත් කොහොමද ලියන්නේ? කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. නැත්නම් සුළු හා කුඩා හරි සුළු හා දෙකම ප්‍රශ්නයක් නැහැ. එක්ක කුඩා එක්ක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පළවෙනි එක. දෙවෙනි එක මහා පරිමාණ ව්‍යාපාර. තුනකට වර්ග කරත් ඒත් පිළිගන්න මොනවද? කුඩා එක්ක කුඩා නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාර. දෙක මධ්‍ය පරිමාණ ව්‍යාපාර. තුන මහා පරිමාණ ව්‍යාපාර. අර පදනම් දෙකක් ඇති ඔකට තේරෙනවද? එතකොට පරිමාණය කියන පදනම අනුව
ව්‍යාපාර කොටස් දෙකයි. මොනවද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර. මේ ආශාගේ ව්‍යාපාරය ආශාගේ අමාශා කියන ව්‍යාපාරයේ අයිති වෙන්නේ මොකටද එතකොට? සුළු හා මධ්‍ය පරිමාණ කළමනාකරුවෙක් ඉන්නවා. පුහුණු කාර්ය මණ්ඩලයක් කොහෙද දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ඇති. මේ මහා විශාල දෙයක් නෙවෙයි. අනික ලක්ෂ 6ක පුංචි ගොඩනැගිල්ලක් කරන්නේ. ලක්ෂයක් තමයි උපකරණවල පාවිච්චි කරේ. පැහැදිලිවම පේනවා සුළු හා මධ්‍ය පරිමාණනේ. එහෙනම් සුළු හා මධ්‍ය පරිමාණ කිව්වම ඇති. කුඩා සහ මධ්‍ය පරිමාණ කිව්වොත් හරි ආ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඊළඟට නිෂ්පාදනාංශය. තවත් පදනමක් තමයි අපි ව්‍යාපාර වර්ග කරන නිෂ්පාදනාංශය අනුව වර්ග කිරීම. නිෂ්පාදනාංශය අනුව. ඒ කියන්නේ මේක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද සේවා නිෂ්පාදන ව්‍යාපාරයක්ද කියන එක. තේරෙනවද? එක්කෝ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර නැත්නම් සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා තමයි මූලික වර්ග දෙකට බෙදෙන්නේ. දැන් මේක මොකද්ද? සේවා. මොකද දැන් අපිට භාණ්ඩයක් අතර දෙන්නේ නැහනේ. අපේ කොණ්ඩේ සකස් කරලා දෙනවා. කාන්තාවන්ට මුහුණ ලස්සන කරලා දෙනවා ප්‍රේෂල් එකක් එහෙම දාලානේ. එහෙමනේ. ඒතර මෙතන අනිවාර්යයෙන්ම සර්විස් එකක් තියෙනවා. එහෙනම් මේක අයිති වෙන්නේ සේවා ව්‍යාපාර වලට. සේවා නිෂ්පාදනනේ. සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා ලියුවොත් වඩා හොඳයි. සේවා නිෂ්පාදන ව්‍යාපාර. සේවයක් තමයි නිෂ්පාදනය කරන්නේ. සේවා නිෂ්පාදන ව්‍යාපාර. ඔච්චරයි. ඒතර මේ කරුණු හතරට ලකුණු එක බැගින් ලකුණු හතරක් ලැබෙනවා. ඔව්. එතකොට මේකේ දැන් ලකුණු හතරම ගන්න පුළුවන්. මොකද ඔබ ලියන පළවෙනි ප්‍රශ්නේම ලකුණු හතරම ගන්නවා කියන්නේ ඔබ බොහොම ධෛර්ය සම්පන්නතාවයට පත් කරනවා. එහෙම නෙවෙන්නේ. දැන් ලකුණු හතරෙන් භාගයක් ගත්තොත් මොකද වෙන්නේ? ආරම්භයේදී නිකන් පොඩි අධෛර්ය සම්පන්න බවක් ඇති වෙනවනේ. තේරෙනවද? මේක ප්‍රබෝධනේ ප්‍රබෝධයටපත් වෙනවා. ෂා මාරු ලකුණු හතරම ගත්තනේ. එහෙනම් ඒකට ඇතිවන මොකද්ද? චිත්ත ධෛර්යයත් එක්ක මොකද වෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ සාර්ථක වෙනවා. තේරෙනවද? ඒ නිසා මේක ලකුණු හතරම ගන්නම ඕනේ ඔබ. ඊළඟට රෝමි ලක්කන් දෙක ඔන්න එක බෙදෙන කොටස් දෙකකට හරි ආයන්න කියලා. අන්න ලකුණු 4 දෙක ගානේ බෙදලා යනවා. ආශාගේ ව්‍යාපාරය ඉටු කරනු ලබන්නේ පුද්ගල අවශ්‍යතාවයක්ද නැතහොත් වුමනාවක්ද යන්න කෙටියෙන් විස්තර කරන්න. ඒක උත්තරේ නෑ මං හිතන්නේ නේ. ඔව් නෑ. අපි ලියමු උත්තරේ. මොකද හිතෙන්නේ? මේ ආශාගේ ව්‍යාපාරය රූපලාවන්‍ය සේවයනේ කරන්නේ. එහෙනම් මේකෙන් කරන්නේ පුද්ගල අවශ්‍යතාවයද නැතහොත් වුමනාවක්ද? මොකද්ද හිතෙන්නේ? වුමනාවක්. පැහැදිලිව වුමනාවක් නෙමේක. දැන් අවශ්‍යතා කියන්නේ මොකද්ද? ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හෝ මානසික තත්ත්වනේ. තේරුණාද? දැන් රූපලාවන්‍ය සේවයේ මගින් අපේ කොණ්ඩ මෝස්තරය සකසා දීම, කොණ්ඩේ කැපීම, එහෙම නැත්නම් අපේ ඇහිබැමි ලස්සන කර දීම, මුහුණේ අර ප්‍රේෂල් එකක් දානවා කියලා කරනවානේ. මම දන්නේ ඒක මොනවද කියලා. ඒකෙන් මුහුණ ලස්සන කිරීම. ඒක කරේ නැහැ කියලා අපි මැරෙන්නේ නැහනේ. නේ? ඒක අත්‍යවශ්‍යම නැහනේ. නමුත් සමාජයට අපි මුහුණ දෙනකොට විශේෂයෙන්ම උත්සව අවස්ථාවට යනකොට අපි කැපී පෙනෙන පෞරුෂයක් ලබා ගන්න අපි එවැනි දේවල් කරනවා. අපි කවුරුත් ලස්සනට ඉන්න කැමතිනේ. ලස්සනට අඳින්න පළඳිනනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. එහෙම කරේ නැහැ කියලා අපි මිය යන්නේ නැහැ. නේ? එහෙනම් මිනිසාට ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෙයක් නෙවෙයි මේ සේවය. තේරෙනවද? එහෙනම් ඊතර අවශ්‍යතාවයක් නෙවෙයි මොකද්ද? වූමනාවක් මෙතන තියෙනවා. මේක වූමනාවක්. මොකද හේතුව මෙතනදී දැන් මට වූමනා කරන විදියට නෙවෙයි ඔබට වුමනා කරන්න. දැන් මම කාන්තාවක් ගමුකෝ. දැන් පිරිමි නයිතරම් කොණ්ඩ මෝස්තරට යන්නේ නැහනේ. පිරිමිත් යනවනේ. මම කාන්තාවක් නම් මට අවශ්‍ය කොණ්ඩ මෝස්තරේ මට වුමනා විදිහට තමයි මම ඉල්ලන්නේ. නමුත් ඔබ ඉල්ලන්නේ වෙනත් විදිහකට. ඔබේ වුමනා වෙනස්. තේරෙනවද? ඒ නිසා මේක ඒකාකාරීත් නැහැ නේද? අවශ්‍යතාවයක් නම් ඒකාකාරීනේ. වුමනාව ඒකාකාරී නෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට අසමානයි. එහෙම පැත්තෙන් ගත්තත් මේක වුමනාවක්. මූලිකම උත්තරේ අපි ලියන්න ඕනේ ජීවත් වීමට අනිවාර්ය අවශ්‍යතාවය නැති කතාව. පැහැදිලිනේ? ඔව්. එතකොට වඩා හොඳම උත්තරේ අරක තමයිනේ ජීවත් වීමට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා මේක වුමනාවක්. හරිනේ? අපි ඒතර මේක ලියමු මේ වගේ. ප්‍රශ්න දෙකක්නේ වුමනාවක්ද එකක්නේ. මේ තියෙන එකක්. වුමනාවක්ද එකක්. ඊට පස්සේ කෙටියෙන් විස්තර කරන්න දෙවෙනි එක. හරිනේ? එහෙනම් පළවෙනි තරු ලකුණ ලියනවා. වුමනාවකි.
දෙවෙනි තරු ලකුණ ලියනවා. මොකද්ද? ජීවත් වීමට අත්‍යවශ්‍ය නැත්නම් අනිවාර්ය දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. අනිවාර්ය නොවන නිසා. මේක පැහැදිලිවම වුමනාවක්. හේතුව මොකද්ද? කෙටින් විස්තර කරන්න කියනවනේ. ජීවත් වීමට අත්‍යවශ්‍ය නොවන නිසා. නැත්නම් ජීවත් වීමට අනිවාර්ය නොවන නිසා. ඒතර මේකට ලකුණු දෙකක් දෙනවනේ. කොහොමද ලකුණු ලැබෙන්නේ එතකොට? මේකට අනිවාර්යයෙන්ම ලකුණු එකක් ලැබෙනවා. හරිනේ. කෙටියෙන් පැහැදිලි කිරීමට ලකුණු එකක් ලැබෙනවා. එහෙම තමයි මේ ලකුණු දෙක ලැබෙන්නේ. පැහැදිලිනේ? ඒකත් ලේසි. දැන් බලන්න අපි මුල් අපේ රෝමිලක්ක එකටත් අපි ලකුණු 4ම ගත්තා. රෝමිලක්කන් දෙකේ අයන්නත් ලකුණු 2ම ගත්තා. ඊළඟ එකෙත් ගමු. කොහොම ගන්නකොට අපි දන්නේම නැතුව අර අපි පඩිපෙළක පියවරෙන් පියවර නැග්ගමනේ අපි මුදුනටම යන්නේ. ඒ වගේ ගානට මුළු ලකුණු වලට අපි යයි. හිතන්න එපා ඉස්සරහගෙන. තේරුණාද? මට මේකේ ලකුණු 85ක් ගන්න බැරි වේද? 75ක් ගන්න බැරි වේද? ඒකට යන ඒව හිතන්න එපා. ඒව හිතන්න ඕනේ. අපි ලැබෙන පළවෙනි අවස්ථාවෙම උපරිම ප්‍රයෝජන ගමු. ඊළඟ අවස්ථාවේ ඊළඟ ප්‍රයෝජන ගමු. වැඩේ කරේ ගන්න. සැහැල්ලු වෙනකොට මම කියන්නේ රිලැක්ස් වෙන්න ඕන. දැන් සමහර ළමයි මුළු පේපර් එකේ බලනවා. පේපර් එක මතක් කරගන්නවා. අපෝ පස්වෙනි ප්‍රශ්නේ මම තේරුවට ඒකෙත් අමාරු ප්‍රශ්න දෙකක් තිබුණා. හත්වෙනි ප්‍රශ්නේ අමාරු ප්‍රශ්න එකක් තිබුණා. දෙවෙනි ප්‍රශ්නෙත් අමාරු ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් ෂුවර් නෑ. අනේ මන් දන්නේ මට ලකුණු ගන්න පුළුවන්. ඒව හිතන්නේ මේ අවශ්‍ය නෑ. ඔබට වඩාත් හොඳින් විශ්වාසයෙන් ලියන්න පුළුවන් කියලා ඔබ සිලෙක්ට් කරාම ඔබ හිතන්න ධනාත්මකව. නෑ මට ලකුණු 20ම ගන්න පුළුවන්. බැරි නම් ලකුණු 18ක් හරි ගන්න පුළුවන්. 18ක් ගත්තා කියන්නේ මම අනිවාර්යයෙන්ම ලකුණු 85න් එහාට යනවා. ඒත් ඉන් එහාට හිතන්න එපා. ඒ කියන්නේ ලකුණුවත් ප්‍රශ්නේ අමාරුකම හිතන්න එපා. ඒ ප්‍රශ්නේ එක එක කොටසින් කොටසට යමු. කොටසින් කොටස මුහුණ දෙමු. තේරුණාද? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඒකේ ආයන්න. දෙවෙනි එකේ ආශා විසින් මිල හැර පාරිභෝගික ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා යොදාගෙන ඇති වෙනත් උපක්‍රම දෙකක් නම් කර ඒවා විස්තර කරන්න. ඒකත් සරල ප්‍රශ්නයක් දැන් පේනවද? ප්‍රශ්නෙන් මේ අපිට ලැබෙන ප්‍රශ්න කොටසින් කොටස හිතන්න. එහෙම හිතනකොට අපි බොහොම සැහැල්ලුවෙන් හිතන්නේ. බොහොම පටු විදිහට හිතන්නේ. නේ? බොහොම ළඟ හිතන්නේ. අනිවාර්යෙන් ප්‍රශ්නේ අපට සැහැල්ලුවෙන් තේරෙනවා. මොකද මුලින්ම අපි ප්‍රශ්නේ නිවැරදිව තේරුම් ගැනීම තමයි අංක 1. ඕනෑම විභාගයක ඕනෑම මට්ටමක විභාගයකට ලියනකොට වැදගත්ම එක තමයි ප්‍රශ්නේ තේරුම් ගැනීම. කලබල නොවි. කලබල වෙලා ප්‍රශ්නේ නිසියාකාරව තේරුම් නොගෙන ලිව්වොත් මොකද වෙන්නේ? ඔබේ පිළිතුරු වැරදි. එක්ක අංග සම්පූර්ණ පිළිතුරක් ඔබෙන් ලියවෙන්නේ නැහැ. එක්ක අර්ධ පිළිතුරක්, එක්ක අසාර්ථක පිළිතුරක් ලියන්නේ. ඒ නිසා මේ පිළිතුරු ලිවීමේ කොටස් දෙකක් තියෙනවා කියලා තේරුම් ගන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න. සමහර අය තේරුම් ගන්නේ නැහැ. දැන් සමහර අය හිතන්නේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියනවා කියන්නේ මොනවා හරි ලියන්න ඕන. මොනවා හරි ලියන්න ඕන. ලියන තරමට ලකුණු හම්බ වෙනවා. එහෙම ලැබෙන්නේ නැහැ. BS වල විශේෂයි. ලියන තරමට නම් ලකුණු හම්බෙන්නේ නැහැ. කෙටියෙන් ලියන තරමට තමයි BS වල ලකුණු ලැබෙන්නේ. මතකනේ? මේ මොනවා විස්තර කරන්න කිව්වත්, පැහැදිලි කරන්න කිව්වත්, සාකච්ඡා කරන්න කිව්වත් BS පේපර් එක වෙනස් කියන එක මම හැමදාම කියනවා. පුළුවන් තරම් කෙටි පිළිතුරු තමයි අපේක්ෂා කරන්නේ. මේ දැන් තමයි ළමයි උක නැත්තේ මේ 2015 විතර වෙනකම්ම පේපරේ උඩම ගහලා තියෙනවා. මොනවද? බෝල් කරලා තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයට කෙටි හා නිශ්චිත කියන එක තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයට කෙටි හා නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරේ කියලා. ඒ කියන්නේ වාස්තවිකේ නෙවෙයි මේකේ. ඒ නිසා දැන් අර ඒක හුරු කරලා ඒක දැන් ටීචර්ස්ලට ඒ වගේම ස්ටුඩන්ට්ස්ලට ඒක මනසට දීපු නිසා දැන් ඒව මුද්‍රණය කරන්නේ දැනුත් තත්ත්වය එකම තමයි. පුළුවන් තරම් කෙටිම පිළිතුරු. තේරුණාද? එතකොට ආශා විසින් මිල හැර පාරිභෝගික ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා ගනුදෙනු කරුවෝ ආකර්ෂණය කර ගැනීම සඳහා දෙකම එකයිනේ. එක්ක පාරිභෝගික ඉල්ලුම වැඩි කරගන්න නැත්නම් ගනුදෙනු කරුවන් දිනා ගන්න ආකර්ෂණය කර ගැනීම සඳහා යොදාගෙන ඇති වෙනත් උපක්‍රම දෙකක්. මිල හැර මිලුනුත් පුළුවන් මිල සාහන දුන්නම ආකර්ෂණය වෙනවනේ. එකක් මොකද්ද? ඉහළ ගුණත්වයේ. කොහොමද එහෙම කියන්නේ? නවීන උපකරණ භාවිතයේ අමුද්‍රව්‍ය විදේශ වලින් ගෙන්වීම. මේ මතකනේ කේස් ස්ටඩි එකේ උඩම කියවුණා අමුද්‍රව්‍ය විදේශ වලින් ගෙන්වනවා. එතකොට හොඳ ඒ කියන්නේ ක්වොලිටි සර්විස් එකක් දෙන්න පුළුවන්. තේරුණාද? ඊළඟට
නවීන උපකරණ භාවිතා කරනවා. හේතුව රුපියල් ලක්ෂයක්ම කැප කරා නවීන උපකරණ මිලදී ගන්න. එහෙනම් හොඳම සාක්ෂි දෙක එකයි. ඒක තමයි මේක පැහැදිලි කිරීම. තේරුණාද? ඉහළ ගුණත්වය කියන එකට. ඔබ දන්නවා මේ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් බොහෝ විට කියන්නේ බොහෝ විට අපි මිලදී ගත්ත නොගත්තක වෙනම කතාවක්. ඒගොල්ලෝ කියනවා ඔබ පවුඩර් වර්ගයක් ගන්නව නම් මෙන්න මේ පවුඩර් මේ බ්‍රෑන්ඩ් එකේ පවුඩර් එක ගන්න. මේක ඉම්පෝර්ටඩ් එකක්. අසවලටෙන් ගේන්නේ. මේක ලෝකල් එකක්. මේක ටික වෙලාවක් යනකොට දාඩිය දැම්මුත් එහෙම මොකද ඒ මූණ කැත වෙලා පේනවා. එහෙම කියනවනේ උපදෙස් දෙනවනේ. තේරෙනවද? එහෙනම් මේගොල්ලෝ ඒකයි අමුද්‍රව්‍ය විදේශ වලින් ගෙන්වන්නේ ඊටාම අලංකාර සිත් ගන්නාසුළු සේවාවක් ලබා දෙන්න. පැහැදිලි කිරීම එච්චරයි. දෙවෙනි එක පහසුව. ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණීම. ඕනෑම අවස්ථාවකදී සේවා සැපීම. එහෙනම් රූපලාවන්‍ය ගාරයට පැමිණෙන අය විතරක් නෙවෙයි. ගනුදෙනුකරු ඉල්ලීමක් කරොත් නිවෙස් වෙත ගිහිල්ලා සේවා සපයන අනිත් එක දවස පුරාම නැත්නම් ඕනෑම අවස්ථාවකදී සේවා සපයනවා. එහෙනම් ඒ නිසා ගනුදෙනුකරුවන්ට වඩා පහසුවෙන් ඒ සේවා ලබන්න මග විවෘත කරලා තියෙනවා. තේරෙනවද? හොඳ මුත්‍ර දෙක ඔය දෙකනේ. එhmenan උපක්‍රම සඳහා භාගය වැඩි කිරීම දෙක කරුණු දෙකට මෙන්න මේ දෙකට ලකුණු 1යි විස්තර කිරීමට මෙන්න මේ වගේ කෙටි විස්තර කිරීමකට ලකුණු භාගය බෙගින් ලකුණු 1යි ලකුණු දෙක විදිලා තියෙනවා. දැන් මොකද කියන්නේ? ඒ දෙකත් ගන්න පුළුවන්. දැන් ලකුණු කීයක් එකතු කරගත්තද? 4 4 8ක්. ප්‍රශ්න දෙකයි කලේ දෙකෙන්ම ඔබ සම්පූර්ණ ලකුණු ගත්තා. බලමු රෝවිලක්කම් 3. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා අයන්න. මෙම ව්‍යාපාරයේ ශක්තියින් දෙකක් හා දුර්වලතා දෙකක් දක්වන්න. ශක්තියින් දෙකක් හා දුර්වලතා දෙකක් දක්වන්න. එකක් තමයි මුලින්ම ශක්තියින්. අපි උටි වඩා හොඳයි මේක තරු ලකුණක් එහෙම දාලානේ හයිලයිට් වෙන්න පේන්න ලිව්වන ශක්තියින්. ආශා වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම නිසා ඉහළ දැනුමක් තිබීම. ඒක ශක්තියක්. එලින්ම රූපලාවන්‍ය සේවයට අදාළ නැත්නම් රූපලාවන්‍ය කර්මාන්තයට අදාළ වෘත්තීය පුහුණු පාඨමාලාවක් නේ නිම කලේ. ඒ නිසා යාට වෘත්තිමය දැනුමක් තියෙන එක ශක්තියක්. දැන් ඔබ දන්නවනේ ලංකාවේ සමහර අය ඉන්නවා පාඨමාලාවක් හදාලා නැහැ. යම් කිසි පුහුණු කෙනෙක් ළඟ පුහුණුව ලැබලා අධ්‍යක්ීම් ලැබලත් මේ සේවය කරනවා. නමුත් එයාට වඩා කෙලිම වෘත්තිමය වශයෙන් උසස් පාඨමාලාවක් හදාරපු කෙනාගේ දැනුම වැඩි. තේරෙනවද? එයාගේ සේවාව ඉතා ගුණාත්මකයි. තත්ත්වයෙන් උසස්නේ. අන්න ඒ හැකියාව මෙතන තියෙනවා. එන එක ශක්තියක් ඒක. එයා සතු දැනුම. දෙවෙනි එක පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීම. නොපුහුණු එක්කෙනෙක්වත් ගැන කියන්නේ නැහැනේ. මේ කාර්ය මණ්ඩලයත් එක්කෝ සමහරට ආශා විසින්ම පුහුණු කළා. මොකද එයා ඉගෙන ගත්ත කෙනෙක් උගත් කෙනෙක්නේ. එහෙම නැත්නම් ඒ අනිත් අයත් මොන හරි වෘත්තියට අදාළව කර්මාන්තයට අදාළව ඉගෙන ගත්ත අය. එහෙනම් පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීමත් ශක්තියක්. අනිත් එක තමයි නවීන උපකරණ භාවිතය. නවීන උපකරණ භාවිතය මගින් වඩා උසස් සේවාවක්. ගනුදෙනුකරුට පහසු සේවාවක්. තේරෙනවද? නැත්නම් සුමට සේවාවක් සපයන්න පුළුවන්. එහෙනම් ඒවත් ශක්තිය. ඔය වගේ ශක්තියින් දෙකක් ලියන්න පුළුවන්. ඒතකොට විස්තර කිරීමට භාගය වැඩි කිරීම දෙක සමාන ලකුණු 1යි. දෙකට එකකට ලකුණු භාගය බෙගින් ලකුණු 1යි. මෙතන විස්තර කිරීම කියන එකට මම කැමති නැමේ ස්කීම් එකේ තිබ්බ හින්දා ගත්තා. මොකද විස්තර කරන්න කියලා නෑ මේකේ. දුර්වලතා දෙකක් දක්වන්න. ශක්තියින් දෙකක් හා දුර්වලතා දෙකක් දක්වන්න කිව්වොත් විස්තර කරන්න ඕනේ නෑ. විස්තර කරලත් නෑනේ. කවුරු පොයින්ට් එක විතර ලියන් තියෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊතරත් ලකුණු එකක් ගන්න පුළුවන් ඔබට. ඊළඟට බලමු එකේ දුර්වලතා. දුර්වලතා මොනවද? ණය ප්‍රාග්ධනය වැඩි වීම. ණය ප්‍රාග්ධනය වැඩි නේද? මුළු ආයෝජනය කීයද? මතකයිද? මුළු ආයෝජනේ ලක්ෂ 7යිනේ. එයාගේ ඉතිරි කරගත්ත ලක්ෂ 2ක මුදලයි බැංකුවකින් ලක්ෂ 5ක් එයා ණය අරන් තියෙනවා. හරිද? එතකොට බලන්න මුළු ආයෝජනේ ලක්ෂ 7යි. 7න් 5ක්ම ණය. 7න් 5ක්ම ණය. අපි ඔය ගණකාධිකරණ අනුපාතවලදී කතා කරනවා ණයවත්කම් අනුපාතය කියලා. එහෙනම් වත්කම් එක සසදද්දි ණය වැඩි. වත්කම් එක සසදද්දි ණය වැඩි. දැන් රූපලාවන්‍යාගාරේ පවත්වන ගොඩනැගිල්ල ඒ උපකරණ අමුද්‍රව්‍ය සියල්ල වත්කම්නේ. ඒ ඔක්කොම වත්කම් අගේනේ අපිට ලක්ෂ 7කට සීමා කරන්න වෙන්නේ. හැබැයි ලක්ෂ 7න් 5ක්ම මොනවද ණය? ණය වැඩි. තේරුණාද? එතකොට ණය වැඩි වෙනවා කියන්නේ ණය ප්‍රාග්ධන වැඩි වෙනවා කියන්නේ අවදානම වැඩි. ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. තේරුණා? ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. ප්‍රමාණවත් ආදායමක් සහ ලාභයක් ලැබුණ නැත්නම් ඒ ණය පොලිය හෝ ණය වාරික ගෙවන්න
බැරිවීම විශාල අර්බුදයක් වෙන ඉස්සරහට. දෙවෙනි එක තමයි කාරක ප්‍රාග්ධන දුෂ්කරතා පැවතීම. දැන් මේකේ ඔබ දැක්ක ලක්ෂ 7යිනේ. 7න් 6ක්මනේ 5කුනේ 6ක්මනේ ලක්ෂ 7න් 6ක්ම 5ක් හෝ 6ක්ම වැය කරනවා මේ ගොඩනැගිල්ලට. ඒතර ඉතුරු ලක්ෂය තමයි උපකරණ වලට යොමු කරන්නේ. ඒතර තව සල්ලි නෑ. දැන් එදිනෙදා තව තියෙන්න පුළුවන් වියදම්. අපි හිතමු තමන් ළඟට සේවාව ලබන්නේ න සේවාදායකයෙකුට අපි හිතමු හදිසියේ කලන්ත වීමක් සිදු වෙනවා. එයාට සමහරට මොන හරි කන්න බොන්න ගෙනත් දෙන්න වෙනවා. සල්ලි යනවා. ඒවට ඉල්ලන්න බෑනේ. තමන්ගේ ක්ලයන්ට්ගෙන් මට මෙච්චර දෙන්න කියලා මම ඔයාලට කිරි එකක් ගෙනත් දුන්නා. මට ඒකට රුපියල් 100ක් දෙන්න. එහෙම ඉල්ලන්න බෑනේ. අමතර වියදම් තියෙන සංග්‍රහ වියදම්. සාමාන්‍ය හොඳ රූපලාවන්‍ය ගාරට ගියාම අපිට ඒ වගේ සංග්‍රහයකුත් කරනවා. ඒවා අමතර වියදම්. තේරෙනවද? ඊට පස්සේ අපි තුමු සේවකයන්ට සමහරට සේවකයන්ව නගරයට යවලා හදිසි යම් ඔය අවශ්‍ය උපකරණ අමතර අමුද්‍රව්‍ය ගෙන්න ගන්න වෙනවා. ඒත් එයාට ට්‍රැවලින් වලට ගෙවන්න වෙනවා. නේ? ඒ වගේ එදිනෙදා වියදම් පියව ගන්න කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මුදලක් ඉතුරුන්නේ නැහැ. ඇයි? ලක්ෂ 7මනේ ලක්ෂ 7ම මොකද උනේ? වැය වුණා. ලක්ෂ 5යි ණය ලක්ෂ 2යි ඉතුරු කරගත්ත මුදල් ලක්ෂ 7ම වැය වුණා. අන්න නම් මේකේ ඒ ගැටලුවක් තියෙනවා. කාරක ප්‍රාග්ධන දුෂ්කරතා අනිවාර්යයෙන් මේක පවතිනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට ඒකත් විස්තර කිරීම කිව්වට විස්තර කිරීමක් අවශ්‍ය නැහැ. දක්වන්න කියලා තියෙන්නේ. කරුණු දෙකට ලකුණු භාගය බැගින් ලකුණු එකක්ම ලැබෙනවා. ඒකෙත් ශක්තියෙන් දුර්වලතා දෙකම ලියන්න පුළුවන්. මොකද අපිට ඒ උත්තර කොහෙන්වත් හොයන්න ඕනේ නැහැනේ. උත්තර තියෙනවා. කේස් ස්ටඩි එක ඇතුළේ තියෙනවා. එළියට අරන් ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට ඒකේ ආ කොටස ආශාගේ ව්‍යාපාරය අයත් කර්මාන්තය ආර්ථික සංවර්ධනයට දායක වන ආකාර දෙකක් විස්තර කරන්න. දැන් ඕනෑම ව්‍යාපාරයක් මතක තියාගන්න. ආශාගේ නෙවෙයි ලංකාවේ කොතැනක හෝ නාගරිකව හෝ ග්‍රාමීය ලෙස හෝ ක්‍රියාත්මක වන ඕනෑම ව්‍යාපාරයකින් ආර්ථික සංවර්ධනයට දායකත්වයක් දෙනවද නැද්ද? දායකත්වයක් දෙනවා. දායකත්වයක් දෙනවා. මගෙන් දැන්ට අවුරුදු 2කට වගුඩදී ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් අහනවා සර් දැන් අපේ ගම්වල ඉන්නවනේ බයිසිකල් වල කොස් මදුළු කරගෙන බෑග් වල දාගෙන ගිහලා පයින් තල්ලු කරන් ගිහලා විකුණනවා. මාළු වෙලෙන්දු මාළු අලෙවි කරනවා ගම පුරා විදලා. ඒගොල්ලෝ ජාතික නිෂ්පාදන දායකත්වයක් දෙනවද? මම මේ කලබලේ අහන්න ගිහලා මම නිකන් විහිළුත් කරා. ඒක කිසිම තර්කයක් නෑනේ. උත්තරේ ඔව්. ඒ හැම කෙනාම ජාතික නිෂ්පාදනයේ කොටස්කරු වෙනවා. හරිනේ? ජාතික නිෂ්පාදනය මුළු රටක ජීවත් වන සමස්ත ජනතාව වසරක් තුල නිපදවන මුළු නිමවුම් වල වටිනාකමනේ ජාතික නිෂ්පාදනය කියන්නේ. නැත්නම් දල දේශීය නිෂ්පාදනය කියලා කියන්නේ. ඒකට හැමෝගෙම දායකත්වය තියෙනවා. තේරුණාද? එතකොට සමහර විට දත් එක් රැස් කර ගැනීමේ අපහසුකම් මත මගහැරුණොත් මිසක ජාතික නිෂ්පාදනයට එන්නම ඕනේ. ලෝකේ දියුණුවම රටවල පවා ජාතික නිෂ්පාදනය ගණනය කිරීමේ දුර්වලතා තියෙනවා. ඒ වගේ අර සුළු පරිමාණ ඈත පිට ගම්වල තියෙන ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදනය කවුන්ට් වෙන්නේ නැහැ. ලංකාවෙත් ඒක තියෙනවා. මිසක ඒවා අනිවාර්යයෙන්ම ජාතික නිෂ්පාදනයේ මේ මූලික කොටස්. තේරුණාද? එහෙමනම් ආශාගේ ව්‍යාපාරයත් අනිවාර්යයෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. දෙකක් විස්තර කරන්න. ඒක නම් හැබැයි ඒක නම් කෙටියෙන් මොකද විස්තර කරන්න කියන්නේ දෙකක් එකක් තමයි ආකාර දෙකක් අනිත් එක විස්තර කරන්න. නිසා කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එකක් තමයි රැකියා නියුක්තියට දායක වීම. රැකියා නියුක්තියට දායක වීම. දැන් මේ අවුරුද්දේදී මේකෙදි මෙන්න මේ පොයින්ට් එක විතරක් ලියුවනම් ඒත් ලකුණු දුන්නා. ලකුණු භාගය බැගින් දුන්නා. විස්තර කිරීම කියලා ඇහුවට විස්තර කිරීමක් සේසලකා දුන්නා. ඒ වාසිය උළුර ගන්න එපා. නිතරම විචක්ෂණ සංකල්පය ප්‍රූඩන්සි කන්සෙප්ට් එකකින් කියන්නේ මොකද්ද? අවාසි වැඩිපුර හිතන්න, වාසිය වැඩිපුර හිතන්න එපා. නැත්නම් වාසිය ඔබ කවුන්ට් කරගන්න එපා. වාසිය ඔබ ලැබෙන්න පෙර අත් කරගන්න යන්න එපා. අවාසිය අත් කරගත්තට කමක් නෑ. අවාසියක් වෙනවා කියලා ඒක තමන් අතර අරගෙන අවාසියක් නොවුනොත් කිසි ප්‍රශ්නයක් නෑනේ. වාසියක් වෙනවා කියලා වාසිය අපි අත්පත් කරගෙන වාසිය ලැබුණ නැත්නම් මොකද වෙන්නේ? අන්න එතන ලොකු හිඩසක් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක කෙටි පැහැදිලි කිරීමක් කරන්න. කොහොමද කරන්න තියෙන්නේ? දැන් රැකියා නියුක්තියට දායක වෙනවනේ. මොකද්ද? ඒ තමන්ගේ රූපලාවන්‍ය ආරයේ තුල සේවය කිරීමට රැකියා අවස්ථා සැලසීම මගින්. අන්න ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරාම
දෙවෙනි එක තමයි දළදේශීය නිෂ්පාදිතයට දායක වීම. අනිවාර්යයි ඒක. දැන් මේකෙත් සේවා නිෂ්පාදනයක්. භාණ්ඩ මෙන්ම සේවා කියන දෙකම නිෂ්පාදනය වෙනවනේ ඕනම ආර්ථිකයක. එහෙනම් මෙතනත් සේවාවනේ කියන්නේ ලස්සනට ඇඳවීම, ඒ වගේම කොණ්ඩ මෝස්තර සකස් කර දීම, ඒ වගේම මුහුණ ලස්සන කර දීමනේ. ඒ හැම දෙයකම කරන්නේ මොකද්ද? සේවා නිෂ්පාදනයක්. එහෙනම් නිකම්ම නිලියන්නේ නැතුව සේවා නිෂ්පාදනයක් තුලින් දළදේශී නිෂ්පාදනය දායක වේ. එන්න එහෙම ලියවන හොද්දටම ඇති කෙටි. සංකීර්ණ මිනිස් වූමනා සපුරාලීම. දැන් ඒකත් අවශ්‍යයිනේ. රටක ආර්ථික සංවර්ධනයේ තුල දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි පුද්ගලයින්ගේ සංකීර්ණ මිනිස් වූමනා ඉෂ්ට කරන ක්‍රම හදලා තියෙනවා. සංකීර්ණ මිනිස් වූමනා. දැන් අපේ රටේත් අපි ඒක දකිනවනේ. අපේ රටත් හොඳ රටක්නේ තේරෙනවද? බටහිර රටවලත් අපි ඒක දකිනවා. දැන් සමහර බටහිර රටවල තියෙනවා දැන් සමහර අයට විනෝද වෙන්න ඕනේ. සමහරට ඔය වයින් වර්ග, බීර වර්ග එහෙම බීලා සමහරට මියුරු සංගීත නාදයකට තමන් ඩාන්ස් එකක් දාලා එහෙම රාත්‍රී කාලේ විනෝද වෙන්න අවශ්‍යයි. හැබැයි එතනදී ඒ විනෝදය අපි හිතමු මිනිස් වාසයක් තියෙන තැනක ප්‍රධාන පාරවල් මැද එහෙම කරොත් මොකද වෙන්නේ? රටේ වැඩි දිනෙකට ඒක කරදරයක් වෙනවනේ. ඒකට වෙනම තියෙනවා ප්ලේසස් වෙන් කළා. සමහර තැන්වල කියනවා සමහර රටවල කියනවා රෙඩ් සිටි කියලානේ. එතෙන්ට ගියාම එතන හැමෝම ඉන්නේ විනෝද වෙන්නේ වෙනයි. සාමාන්‍ය නිෂ්කලංකව ගෙවල් හදාගෙන ජීවත් වෙන ප්‍රදේශයක් නෙමෙයි ඒක. තේරෙනවද? ඒ මොකද ඒ මිනිස්සු බොහොම සමහර දිවා කාලේ වෙහෙසටපත් වෙලා වැඩ කරන ජනතාව. ඒගොල්ලෝ රාත්‍රී කාලේ සමහර විශේෂම සතියන්තේ ඒගොල්ලෝ වෙන දෙයක් අපේක්ෂා කරන සංකීර්ණයි. ඉතින් ඒකට වෙන විකල්පයක් නැහැ. ඒ අවස්ථාව දුන්නේ නැත්නම් ඒගොල්ලෝ සමහරට මොකද වෙන්නේ? මානසික ලෙඩ්ඩු වෙනවා. මානසිකව වැටෙනවා. සමහරට රැකියා ස්ථානට ඒගොල්ලෝ යන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ස්ථානට ගියත් ඒගොල්ලෝ වැඩ කරන්නේ කැප වෙන්නේ නැහනේ. ඒ නිසා සංකීර්ණයි. ඒ සංකීර්ණ මිනිස් වූමනා සපුරාලීමටත් මේගොල්ලෝ දායක වෙනවා. ඒක ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණය. කොහොමද මේ සංකීර්ණ වූමනා වෙන්නේ? හිතන්න කොණ්ඩා මෝස්තරයෙන් කාන්තාව 10 දෙනෙක් ආවොත් දැන් මම නම් ආශා මගේ රූපලාවන්‍ය ගාරයට අද කාන්තාව 10 දෙනෙක් ආවොත් කොණ්ඩ මෝස්තර පමණක් සකස් කරගන්න. ඒ 10 දෙනා මොකද අපේක්ෂාව 10 විදියක්. 10 විදියන්නේ කිසිම වෙලාවක කියනවාද අර ඉස්සෙල්ලා දාපු කොණ්ඩ මෝස්තරේ මට දාන්න කියලා කියන්නේ නැහැ. පොඩ්ඩක් හරි වෙනස් කරලා හරිම සංකීර්ණයි. සමහර එකම මෝස්තරේ තමයි. එකම මෝස්තරේ හැබැයි විලාසිතාව වෙනස් වෙනවා. එකිනෙකයි වුමනා සංකීර්ණයි. අන්නේ සංකීර්ණ වුමනා ඉෂ්ට කරන සේවාවක් වෙන නිසාම මේක අනිවාර්යයෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. ඊළඟට බදු ආදායම් ඉහළ යාම. ඊට වඩා හොඳ දැන් මේගොල්ලෝ උපයන ආදායම් මත තනි පුද්ගල ව්‍යාපාරයනේ. ආශා විසින් තම සේවාව තුළින් උපයන ආදායම මත ආදායම් බදු ගෙවනවා රජයට. තේරුණාද? මොකද ආදායම් බදු ගෙවනවා කියන්නේ ආර්ථික සංවර්ධනයට පූර්ව අවශ්‍යතාවයක් වෙනවා. ඒ බදු ආදායම තමයි රටේ මොනතල පහසුකම්ද යටිතල පහසුකම් ස්ථාපිත කරන්න. යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ව්‍යාප්ත කරන්න මේ දායක කරන්න. ඒ නිසා මේක වඩා හොඳයි රජයට බදු ආදායම් ලබාගත හැකි වීම තුළින් යටිතල පහසුකම් සංවර්ධනය වීම. අන්න ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕන. තේරුණාද? එතකොට කරුණු දෙකට ලකුණු භාග බෙගින් ලකුණු 1යි. ඒ ලකුණු එකත් ගන්න පුළුවන් ඔබට. හරිනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 4 අයන්න. රෝම ඉලක්කම් 4 අයන්න. මෙවැනි ව්‍යාපාරවල දැකිය හැකි සීමා 4ක් සඳහන් කරන්න. හොඳ ප්‍රශ්නයක්. මෙවැනි ව්‍යාපාර තියෙන ගැටලු සීමා 4ක්ම අහනවා. හරිද? 4ට ලකුණු භාග බෙගින් ලකුණු 2යි දෙන්නේ. දැන් මේ ප්‍රශ්නවලදී මම කියලා තියෙනවා දැන් මේ වගේ එකකදී දැන් හොඳයි සීමා 4ක් කියලා දුන්නා අපි රිලැක්ස් අපිට හිතන්න දෙයක් නැහැ. 4ක් කියලා නැතුව සීමා සඳහන් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? සීමා සඳහන් කරන්න කිව්වනම් මේකේ ප්‍රශ්නේ කොටසක්නේ ලකුණු කොහොමද 2යි ලැබෙන්නේ? 2 නිසා කරුණු 2ක් ලියුවම ඇති කියන මානසිකත්වයේ ඉන්න එපා 4ක්ම ලියන්න. මෙන්න උදාහරණයක්. මේ තියෙන්නේ. මේක 50-50 යන්නේ. මේ වගේ සමහර ප්‍රශ්නවලදී කරුණු 2 අපේක්ෂා කරන්න. ලකුණු 1 බැගින් ලකුණු 2 යනවා කරුණු 2ට. සමහර ප්‍රශ්නවල මේ වගේ කරුණු 4ම අපේක්ෂා කරනවා. ඒතකොට මටවත් ඔබටවත් දිවස් නැහැ කියන්නේ. දිවස් නැහැනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම 4ක්ම ලියමු කියලා තමයි යෝජනා කරන්නේ. 4ක්ම ලියමු. කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඒතකොට මේකේ ප්‍රශ්නයක් නැහැ 4ක් තියෙන නිසා.
මං කියන්නේ එහෙම නම් කරේ නැත්නම් අවශ්‍ය පිළිතුරු ප්‍රමාණාත්මකව නම් කළේ නැත්නම් ඒත් 4ක් ලියමු කියන යෝජනාව තමයි මට දෙන්න පුළුවන් වෙන්නේ. එකක් තමයි අයිතිකරුගේ අසීමිත වගකීම. නැත්නම් මේක හිමිකාරියක්නේ. හිමිකාරියගේ අසීමිත වගකීම. එයාගේ වගකීම අසීමිතයි. අපි හිතමු මේ ආශා විසින් කිසියම් මනාලියක් රූපලාවන්‍ය කටයුතු වලට ලක් කරලා ලස්සනට අන්දවන්න වගකීම් බාරගත්තා නම් ඇය යම් යම් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවානේ. මුහුණ මුලින් පිරිසිදු කරන්න පාවිච්චි කරන එක එක දියර වර්ග. ඒවා කෙමිකල්ස්. ඒ දෙයකින් අපි හිතමු මුහුණ පිච්චුණා කියලා. මුහුණේ තනිකර අඳුරු ලපයක් මතුණා කියන්නකෝ. නැත්නම් මුහුණේ පළු දාලා තුවාල වුණා කියන්නකෝ. මොකද වෙන්නේ? මෙයාට අනිවාර්යෙන් ඒකට වග කියන්න වෙනවා. ඒගොල්ලෝ කිව්වොත් ඕගොල්ලෝ නොසලකෙල්ලෙන් කරා බාල අමුද්‍රව්‍ය පාවිච්චි කළා. නැත්නම් නොසලකෙල්ලෙන් කරා. ඒ හොඳ අමුද්‍රව්‍ය වුණත් ඒක මාත්‍රාව ඉක්මවා මූණේ ගෑවා. ඒක ඔයගොල්ලෝ දුර්වලතාවයක් කියලා ඔප්පු කරොත් එහෙම අධිකරණයක් හමුවේ ගිහිල්ලා නඩු කියලා වන්දිල්ලුවොත් එහෙම අධිකරණේ පිළිගත්තොත් දැන් මේ කාන්තාවක්නේ. කාන්තාවකගේ මූණ අවලස්සන වෙනවා කියන්නේ ඒක ලොකු ගැටලුවක් සමාජෙට මුහුණ දෙන්නේ. එතනදී ලක්ෂයක දෙකක පහක 10ක වන්දි මුදලක් ගෙවන්න කියලා උසාවියේ තීන්දුවක් දුන්නොත් ගෙවන්න ඕන බෑ කියන්න බෑ. එතකොට ආශා ඉදි රුපියල් අපි හිතමු ව්‍යාපාර ලක්ෂයයි. දැන් මම ලක්ෂයක් යොදලා සුළු පරිමාණ ව්‍යාපාරයක් කරගෙන යන මම ලක්ෂ 2ක වන්දි ගෙවන්නේ කොහොමද කියලා නතර වෙන්න බෑ ගෙවන්න වෙනවා. වගකීම අසීමිතයි. පෞද්ගලික දේපලක් උපලබ්ධි කරලා විකුණන හරි ගෙවන්න ඕනේ. ඒ නිසා අසීමිත වගකීම කියන එක මේගොල්ලන්ට ටිකක් දරන්න බැරි ස්ට්‍රෙස් එකක් නැත්තම් පීඩනයක් ඇති වෙනවා. දෙවෙනි එක තමයි ප්‍රාග්ධනය සපයා ගැනීමේදී දුෂ්කරතා මතුවීම. මොකද සුළු පරිමාණ ව්‍යාපාරනේ. මූල්‍යායතන උනත් පිළිගැනීමට මූල්‍යායතන වලත් පිළිගැනීමට බඳුන් වෙලා නැහැ. මූල්‍යායතනයක් පවා සුළු පරිමාණ ව්‍යාපාරයකට ණය දෙන්න පොඩි මෙලිකමක් දක්වනවා. මොකද ආපසු අය කර ගැනීමේ මොන දානමක්ද? අවදානමක් තියෙනවා. තේරුණාද? ඊළඟට හිතවත් කෙනෙක් වුණත් මේ අතමාරුට පවා දෙන්න මෙලිකමක් දක්වනවා. මොකද ෂුවර් නෑනේ මේ කුඩාවට ආරම්භ කරන ව්‍යාපාරයන්නේ. මේව සතියෙන් දෙකෙන් මාසෙන් හමාරෙන් වැහිලා ගියපු අවස්ථා අපි ඕන තරම් අත්දැකලා තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා, තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් නිසා ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේ බාධක තියෙනවා. ඊළඟට අයිතිකරු විසින්ම තීරණ ගනු ලබන නිසා ඒව අසාර්ථක විය හැකි වීම. දැන් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකනේ මේක පැහැදිලිනේ. අපි තියරි පාර්ට් එක කරද්දී පැහැදිලිවම කතා කරා තනි පුද්ගල ව්‍යාපාරවල සීමානතා වාසි. මොකද තනියමයි තීරණ ගන්න. මම ගන්න තීරණය නිවැරදි වුණොත් හොඳයි. ප්‍රතිඵල අපට අපේක්ෂිත මට්ටමින් ලැබේවි. මම ගන්න තීරණේ වැරදි වුණොත් මොකද වෙන්නේ? අපි අපේක්ෂා නොකලන්ද මේ ඍණාත්මක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිදු වෙයි. අන්නේ වාසිය තියෙනවා. තේරුණාද? මොකද හවුල් ව්‍යාපාරයක් නම් තව පාර්ට්නර්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. සමාගමක් නම් වෙනම ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. එහෙනම් කණ්ඩායමක් එකතු වෙලා තමයි සාමූහිකව තීරණ ගන්න. ඒ තීරණ ගොඩක් වෙලාට නිවැරදි. තේරුණාද? මෙතන අයිතිකරු විසින්ම තනි පුද්ගලයෙක් තීරණ ගන්න නිසා ඒ තීරණ වල අසාර්ථක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒකත් මොකද්ද? ගැටලුවක් නැත්තම් සීමාවක් වෙනවා. අනික නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. මතකනේ තනි පුද්ගල ව්‍යාපාර සංස්ථාපනය කිරිල්ලක් නෑ. සංස්ථාපනය නොකරන කිසිදු ව්‍යාපාර සංවිධානයක් නීති ඉදිරියේ පුද්ගලික වශයෙන් පිළිගන්නේ නෑ. ඒ නිසා මොනවා හරි නෛතික ගැටලු මතු වුණොත් බාහිර පුද්ගලයන් සහ ආයතන නඩු පවරන්නේ ආශාගේ නමට. එයාට තමයි උසාවිය පිණිස සිටින්න වෙන්නේ. එයාට විරුද්ධව තමයි දඩුවම් ලබා දෙන උසාවිය. අන්නේ අවාසි මේක තියෙනවා. නෛතික පුද්ගල භාවයක් තිබුණා නම් ව්‍යාපාරයට නඩු පවරන්නේ. ව්‍යාපාරයට දඬුවම් දෙන්නේ. ව්‍යාපාරයක් හිරිය දාන්න බෑනේ. එහෙනම් දඩයක් නියම කරයි. දඩේ ගෙවනවා. මෙතන තනි පුද්ගලයන්ට විරුද්ධව මොකද වෙන්නේ? නඩුවක් තීන්දුව කරන්න පුළුවන් හිරේ යවන්න. අවුරුද්දක් දෙකක් යන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා නීතිමය පුද්ගල භාවය නැති නිසා Tamanට පුද්ගලිකව නීතිය හමුවේ වගකීමට නැත්නම් වගවීමටපත් වෙනවා. අවාසියක් සීමාවක්. ඊළඟට අකණ්ඩ පැවැත්ම නොමැති වීම. අපි දන්නවා නෛතික පුද්ගල භාවය තිබුණොත් තමයි පැවැත්ම අකණ්ඩ වෙන්නේ. මොකද නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියන්නේ ව්‍යාපාරයට හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් සහිතව ව්‍යාපාරයේ නමින් නීතිය හමුවට ප්‍රවේශ වීමේ හැකියාව. මතකනේ අපි ඔක බොහොම හොඳින් අවධාරණය කරලා තීරපාටයක් කරද්දී නෛතික පුද්ගල භාවයේදී
හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් සහිතව ව්‍යාපාරය නමින් නීති හමුවට යන්න පුළුවන්. තේරුණානේ? එතකොට එහෙම යන්න පුළුවන් නම් දැන් ඒ කියන්නේ හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් කියන්නේ හිමිකරුවෝයි ව්‍යාපාරය දෙකක්. එහෙනම් දෙකක් නම් හිමිකරුවෝ මිය ගියාට ව්‍යාපාරෙ මිය යන්නේ. හිමිකරුවෝ ඉවත් වුණාට ව්‍යාපාරෙ විසිරුව හැරෙන්නේ නැහැ. හිමිකරුවෙක් උමතු වුණාට ව්‍යාපාරය උමතු වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අඛණ්ඩ පැවැත්ම මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. නමුත් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා ඒ තත්ත්ව උදා වෙන්නේ. ආශාගේ අවෑමෙන් පසු එයාගේ රූපලාවන්‍යකාර සේවාව කියන ව්‍යාපාර සේවාවත් මොකද වෙන්නේ? අවසාන වෙලා යනවා. අඛණ්ඩ පැවැත්ම නැහැ කියන්නේ ඒකයි. ඒකත් අවාසියක්. ඊළඟට ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. මේ ව්‍යාපාරේ පුළුල් වෙන්න පුළුවන් බොහෝ වෙලාවටනේ. ඉතා හොඳින් ඇන්දවීම කොණ්ඩ මෝස්තර ඇතුළු සේවාව ලබා දුන්නොත් ඇත්තටම word of mouth marketing නැත්නම් කටවචනෙන් ඔටෝමැටිකලි ප්‍රචාරණයක් වෙනවා. අන්න අන්දනව නම් නියම තැන අතනයි. තේරෙනවද? අසවලාගෙන් තමයි අපි කොණ්ඩ මෝස්තරේ දාන්නේ. හොඳම කොණ්ඩ මෝස්තර තමයි දාන්නේ. හරිම ලස්සනයි. හරිම charm. ඔය කටවචනයෙන් කියන දේ හරිම ගැඹුරෙන් සමාජගත වෙනවා. සමාජ පිළිගන්නවා. තේරුණාද? එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම ගනුදෙනු කරෝගේ ඉල්ලුම වර්ධනය වෙනවා. ඉල්ලුම වර්ධනය වෙනකොට ව්‍යාපාරේ පුළුල් කරන්න වෙනවා. සේවාව පුළුල් කරන්න වෙනවා. තව සේවකව මදව ගන්න වෙනවා. පහසුකම් වැඩි කරන්න වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? කළමනාකරණය අපහසු වෙනවා. කළමනාකරණ මොකද ඉන්නේ ආශයි තමන්ගේ හිතවත් එක්වන කවුද නමක් අමරනේ. අමර කියන කෙනා තමයි කළමනාකරෝසින් ඉන්නේ. මහා පරිමාණ ව්‍යාපාරවල විවිධ අංශවල කළමනාකරු වශයෙන් වැඩ කරලා පුරුද්දක් එහෙම ඒගොල්ලන් නැහෙනි. අන්න එහෙනම් හොඳ කළමනාකරුවෝ නැහැ. ඉන්න අයිතිකරුවයි අර ප්‍රධාන කළමනාකරුවෝ විතරයි. කළමනාකරණය කරගැනීම ගැටලු අනිවාර්යයෙන් මතුවෙනවා. ඊළඟට අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම. තනි පුද්ගල ව්‍යාපාරයක්නේ. ලාභ වුණත් Taman තනිව දරා ගන්නවා. අලාභ වුණත් තනිව විඳ දරා ගන්න වෙනවා. තේරුණානේ? කවුරුත් පාර යන කෙනෙක් හෝ හිතවතෙක් හෝ මේ අලාභ බෙදා ගන්න සූදානම් නැහැ. බෙදාගෙන සූදානම් නැහැ. නමුත් හවුල් ව්‍යාපාරයක 20 දෙනෙක් දක්වා ඉන්න පුළුවන්. අලාභයක් වුණොත් ওই 20 දෙනාටම බෙදලා යනවා. එනේ එක්කෙනෙකුට දරා ගන්න පුළුවන් අලාභ කොටසක් තමයි ලැබෙන්නේ. මේක එහෙම නේ Taman තනිව දරා ගන්න ඕනේ. තේරෙනවද? අලාභ වුණත් තනිවම දරා ගන්න. ඒක අනිවාර්යයෙන්ම Tamanට විශාල මානසික පීඩනයක් ගෙන දෙනවා ඇති. මෙන්න මේ වගේ සීමාවන් අපි 7ක් හෝ තවත් ලියන්න පුළුවන් වුණා. මේන් 4ක් ලියුවනම් ඇති ලකුණු භාගය ගන්න ලකුණු 2ක් ලබා ගන්න. පැහැදිලිනේ? මේකත් ඔබට ලකුණු 2ම ගන්න පුළුවන්. ලකුණු 2ම ගන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු බලන්න. ආයන්න. ආශාගේ ව්‍යාපාරේ ව්‍යවසායකත්වයට අමතරව යොදවා ඇති සම්පත් 4ක් උදාහරණ සහිතව ලියන්න. ආශාගේ ව්‍යාපාරේ ව්‍යවසායකත්වයට අමතරව යොදවා ඇති සම්පත් 4ක්. දැන් මේ කියන්නේ නිෂ්පාදන සම්පත්නේ. ව්‍යවසායකත්වයට ප්‍රධානම සම්පතක්නේ. දැන් ආශාගේ ව්‍යාපාරේ ව්‍යවසායකත්වයේ කියන සම්පත ආයෝජනය වෙලා තියෙන්නේ. කාගේ ආශාගේ? මොකද අය ඉගෙනගෙන පුහුණු කර්මණ්ඩලය සම්බන්ධ කරන් හිතවත් කෙනෙක් කළමනාකරුවෙක් වශයෙන් අරගෙන එයා තමයි සියලු සම්පත් නිෂ්පාදනය සඳහා තමන්ගේ සේවා නිෂ්පාදනය සඳහා ඒක රාශී කිරීමේ කාර්ය කරන්නේ. එහෙනම් ව්‍යවසායකත්වයේ කියන සම්පත තියෙනවා. ඊට අමතරව මොනවද? පළවෙනි එක තමයි භූමිය. මතකනේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය. මේකෙදි අපි අනිවාර්යයෙන්ම 4ක් ලියන්න ඕනේ. දැන් ඔබ දන්නවා අලුත්ම ක්‍රමයට ව්‍යාපාරික නිෂ්පාදන සාධක හෙවත් නිෂ්පාදන සම්පත් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය සම්ප්‍රදායක 4. අලුත් ඒවා මොනවද? දැනුම කාලයේ තොරතුරු. ඒ හතෙන් ඕනම 4ක් හරි. එහෙනම් පළවෙනි එක තමයි භූමිය. මොකද්ද? ගොඩනැගිලි පිළිඩම. භූමිය කියන්නේ දැන් ආශා මේ රූපලාවන්‍යගාරේ පවත්වාගෙන යනවනේ රුපියල් ලක්ෂ 6කට ලබාගත්ත ගොඩනැගිල්ලක් තුල. ඒ ගොඩනැගිල්ල පිහිටියේ කොහෙද? භූමිය. ඉඩමනේ. අහසේ නෙවෙයිනේ. එහෙනම් ඒ ඉඩම තමයි භූමිය කියන්නේ. අනෙක් තව සම්පතක්. අනෙක ශ්‍රමය. ශ්‍රමය කියන්නේ මොකද්ද? පුහුණු සේවකින්. දැන් මේක කමන්නේ නිකම්ම සේවකයෙකු කියලා තියෙන්නේ. වඩා හොඳයි පුහුණු සේවකයන් කියලා ලියනවනේ. පුහුණු සේවකයන් කියලාම ලියවනම් තමයි වඩා හොඳ. පුහුණු සේවකයන් නම් පුහුණු. දැන් මේ මාකිලි ස්කීම් එක හදාන්නේ කාටද? ඔබට නෙවෙයි අපිට ගුරුවරුන්ටනේ. ඒ නිසා මේ වගේ බොහොම කෙටි ඒ වගේම අසම්පූර්ණ පිළිතුරු තියෙනවා. මොකද ගුරුවරයාට මේ චූටි දෙයක් තිබුණ මැතිනේ. ඔබ මේ ස්කීම් එකක්
පරිශීලනය කරලා ගිහිල්ලා මේකේ තිබුණා කියලා කෑලි ලියන්න යන්න එපා. සම්පූර්ණ උත්තර ලියන්න. පුහුණු සේවකී. පුහුණු සේවකී. පුහුණු සේවකී. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය තමයි මූලිකම ගොඩනැගිල්ල. ලක්ෂ 6ක් වියදම් කරලා අත්පත් කරගත ගොඩනැගිල්ල. අනික රූපලාවන්‍ය උපකරණ. රූපලාවන්‍ය උපකරණත් එයා විදේශයෙන් ගෙන්නවනේ හොඳ ඒවා. ඒ වගේම කිසියම් මුදලක් අතේ තියෙනවනේ මුදල්. ඒක තමයි ප්‍රාග්ධනය වෙන්නේ. එහෙනම් ගොඩනැගිල්ල රූපලාවන්‍ය උපකරණ සහ මුදල්. ඊට පස්සේ දැනුම. දැනුම තමයි සේවක කුසලතා. කළමනාකරන හැකියාව නැත්තම් දැනුම. දැන් මේකේ එයාට ඇයට හිතවත් කෙනෙක්නේ අමර. ඒ කියන්නේ කෙලින්ම එයාට කළමනාකරු තනතුරු දීලා මැනේජර් කියලා පත් කරගත්තේ. එහෙනම් ඒ අමර තුලින් කළමනාකරන හැකියාව නැත්නම් කළමනාකරන දැනුම අනිවාර්යෙන් ව්‍යාපාරයට ලැබෙනවා. අනිත් එක සේවකව පුහුණුකාර මණ්ඩලයක්නේ. පුහුණු අය නිසා ඒ සේවකයන්ගේ කුසලතා හැකියාවන් අනිවාර්යෙන්ම රූපලාවන්‍ය ගාරයේදී ඉතා උසස් සේවාවක් ලබා දීලා ගනුදෙනුකරුවන් පහසුවෙන් ආකර්ෂණය කරගන්න පිටිවහලක් වෙනවා. එහෙනම් ඒකත් අනිවාර්යෙන්ම එන සම්පතක් දැනුම කියන එක. දැනුම. අනිත් එක කාලය. සේවකීන් සේවයේ නිරත වන කාලය. යන්ත්‍ර සේවයේ යොදවා ගන්නා කාලය. තීරණ ගැනීම සඳහා ගත වන කාලය ආදී වශයෙන් කාලයත් අද නිෂ්පාදන සම්පතක් වෙලා තියෙනවා. සේවකයින් සේවයේ නිරත වන කාලය. දැන් සේවකයෝ කිව්වොත් එහෙම අපිට පැය 8ක් වැඩ කරන්න බෑ. හරිම දුෂ්කර රැකියාවක් අපි කරන්න අපි පැය 6 වැඩ කරනකොට මොකද වෙන්නේ? ඒක ලොකු අඩුවක් වෙනවනේ. එතන පොදු රික්තයක් ඇති වෙනවනේ. එහෙනම් සේවකයෝ පැය 8ම වැඩ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍ය නිෂ්පාදන ඉලක්ක වලට යන්න පුළුවන්. නිෂ්පාදන ඉලක්ක අපට ළඟා කරගන්න පුළුවන්. ඒකම යන්ත්‍ර සේවයේ යොදවා ගන්න කාලය. යන්ත්‍රත් උපරිම පැය 10ක් හරි 8ක් හරි එක දිගට වැඩ කරන්න පුළුවන් නම් ඒ කාලයත් අනිවාර්යයෙන් වැදගත්. ව්‍යාපාරයේ සාර්ථකත්වයට. අනිත් එක තීරණ ගැනීමටනේ. තීරණ ගැනීම සඳහා ගතවන කාලය. තීරණ ගැනීමටත් ඇත්තටම අඩු කාලයක් තුල වඩා හොඳ තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අරගෙන එහෙනම් ඒකත් අනිවාර්යයෙන්ම කාලයට අනුයුක්ත වෙනවා. ඒ තුනම ඕනේ එකක් කිව්වොත් ඇති. එකක් කිව්වොත් ලකුණු දුන්නා. අනික තොරතුරු. පාරිභෝගික රුචියට ගැලපෙන මෝස්තර. නව තාක්ෂණ පිළිබඳ තොරතුරු. වෙළඳපොළ පිළිබඳ තොරතුරු. මේ තොරතුරුත් අද නිෂ්පාදන සාධකයක් නැත්නම් නිෂ්පාදන සම්පතක් වෙනවා. තේරුණාද? පාරිභෝගික රුචියට ගැලපෙන මෝස්තර කියන තොරතුරු අපි හොයාගත්තොත් ඒ අනුව පාරිභෝගික රුචිකත්වයට උචිත මෝස්තර අපට හඳුන්වලා දීලා ඒගොල්ලෝ දිනා ගන්න පුළුවන්. එන ඒක සම්පතක්. තේරුණාද? නව තාක්ෂණ පිළිබඳ තොරතුරු. නව තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම පිළිබඳ අපි අත්දැකීමක් ගත්තනම් කාගෙන් හරි දැනුමක් ලබා ගත්තනම් ඒකත් මොකද්ද? අනිවාර්යයෙන් ඒ තොරතුරත් හොඳ සම්පතක් වෙනවා නිෂ්පාදනය සඳහා. ඒ කියන්නේ වඩා උසස් රූපලාවන්‍ය සේවාවක් ලබා දීලා ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරලා මතු අනාගතේ අඛණ්ඩව තව තවත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්න ඒක සම්පතක් වශයෙන් හේතු වෙනවා. ඒ වගේ සම්පත් පමණක් දක්වා ඇතනම් සම්පත් මේ ටික හරි සම්පත් පමණක් දක්වා ඇතනම් සම්පත් 4ට ලකුණු 1යි සම්පත් 2ට ලකුණු භාගය. මේ පැත්ත විතරක් විස්තරනේ උදාහරණ නැතුව. හරිනේ. උදාහරණ සමග සම්පත් දැක්වීමට මේ වගේ දැක්වීමට කරුණු 4ට ලකුණු 1යි කරුණු 2ට ලකුණු භාගයයි. තේරුණාද? උදාහරණ සමග සම්පත් දැක්වීමට කියන්නේ මේකට විතරක් කරුණු 4ට ලකුණු 1යි. ඒ වගේම මෙන්න මේ ඊට පස්සේ ඒකට අපි වෙනම කරුණු පෙන්වන්න එපේ. උදාහරණ වශයෙන් ඒ උදාහරණ වශයෙන් පෙන්වන කරුණු වලට ලකුණු භාගය එකමාරක් හම්බ වෙනවා. සම්පත් නැතිව උදාහරණ පමණක් ඇතනම් ලකුණු නැහැ. අපි මේ සම්පත් නැතුව මේ ටික විතරක් ලියුවා කියලා එහෙනම් ලකුණු බිඳුව. ඒ නිසා හොඳම දේ අපිට මේ ඉල්ලුවා වගේ උදාහරණ සහිතව ලියන්නයි තියෙන්නේ. අමාරු නෑ නේද ඒක? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ප්‍රෝමිලක්කම් 5 පළවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ තනි ප්‍රශ්නයක් ලකුණු 4ක් ලැබෙන ආශාගේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සහ කුසලතා තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාර 4ක් පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නයෙන්ම කියන මොකද්ද? ආශට ව්‍යවසායකත්ව ගති ලක්ෂණ කුසලතා තියෙනවා. තියෙනවනේ. ඒකනේ බය නැතුව තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් විදියට මේ සේවාවක් සපයන්න අත ගහන්නේ.
ඇයට ව්‍යවසායගත කුසලතා තියෙනවා. මේ කියන්නේ ඒවා තවදුරටත් වර්ධනය කරන්න. තවදුරටත් වර්ධනය කරගත හැකි ක්‍රම 4ක් පැහැදිලි කරනවා. ඒතර 4ක් නම් කරාට මදි. නම් කරොත් ලකුණු භාගයයි. ලකුණු 4න් හම්බෙන්නේ 2යි. පැහැදිලි කරොත් තමයි ඉතුරු ලකුණු 2 හම්බෙන්නේ. හරිද? පළවෙනි එක තමයි ස්වයං ඇගීම. ස්වයං ඇගීම. තම ව්‍යවසායකත්ව නිපුණතා හඳුනාගෙන තවදුරටත් සංවර්ධනය කරගත යුතු නිපුණතා හඳුනා ගැනීම. කරන්න පුළුවන්. එහෙනම් ආශයට පුළුවන් තමන්ගේ ව්‍යවසායකත්ව නිපුණතා තමන්ටම හඳුනා ගන්න පුළුවන්. දැන් මගේ දුර්වලතා මටම ස්වයං ඇගීමෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලොත් ඔය දේ කරනවානේ. යාළුවොත් එක්ක සමහරට යම් කිසි පොඩි පුංචි දේවල් වලටනේ පුංචි වලට පොඩි කතා ගිහිල්ලා ඒක ටිකක් බහින් බස් වෙලා දුරදී ගිහිල්ලා සමහරට හිත රිදවීම මමනාපකම් ඇති කරගෙන ගෙදර එනවා. නමුත් ඔබ සවස් කාලේ එක්ක ඔබ විවේකී වෙන කාලේ ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඔබ ස්වයං ඇගීමක් කරන්නේ නැද්ද? අද මොකද උනේ ඇත්තරම? අපි අවුරුදු ගානක් හිටපු යාළුවෝ. ඇයි මේ වගේ අපි මේ කතාවක් ඇති කරගත්තේ? මගෙනුත් මොන හරි මිස්ටේක් එකක් වුණාද? ඔව්නේ. මම එතනින් තව පොඩ්ඩක් ඉවසුවා නම් හොඳයි. හරිද? ස්වයං ඇගීම. එහෙමනම් මෙතන පුළුවන් ස්වයං ඇගීමක් කරන්න. ඇගීමක් කරාම එයාගේ නිපුණතා හඳුනා ගන්න පුළුවන්. තේරුණාද? ඒ නිපුණතා වල තවදුරටත් මෝහත් කරගන්න සංවර්ධනය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක දැක්කොත් ඒ අන්නේ තත්ත්වය ඇයට පුළුවන් ඇති කරගන්න. රයිට් මම මේක මගේ මේ කුසලතාවයේ අඩුවක් තියෙනවා. කුසලතාවයක් තියෙනවා. නමුත් මේකේ අඩුවක් තියෙනවා. මම මේ අඩුව මින් පස්සේ මම නිවැරදි කරගන්නවා. කියලා අඩ පුළුවන් නිවැරදි කරගන්න. දෙවෙනි එක තමයි පුහුණුව. පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම කියලා ලිව්වොත් ඇති ගැටීම. දැන් ඔබ පත්තර බලනවා නම් දැකලා ඇති නෙට් එකේ විශේෂයෙන්ම තියෙනවා නිරන්තරයෙන්ම දේශීය වශයෙන් හා විදේශී වශයෙන් නම් දැරූ ෆොරිනර්ස්ලා තියෙනවා නම් දැරූ රූපලාවන්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන් විවිධ වැඩමුළු පවත්වනවා. පුහුණු වැඩසටහන් කියන්නේ වැඩමුළු වර්ක්ෂොප්. ඒ වැඩමුළු වලට සමහරට අපි මනාලියන් කියලා තෝරාගත්ත කාන්තාවන් ගෙන්වල මනාලියන් වශයෙන් ඒගොල්ලෝ අන්දලා ඒ කියන්නේ සමහරට ශරීරයේ තරම් මහත නැති කෙනෙක්, ඒ වගේ මහත කෙනෙක්, සුදු කෙනෙක්, තලලු කෙනෙක් නේ ඒ වගේ අය අරගෙන ඒ එකිනෙකාගේ ශාරීරික ස්වභාවයට, ශාරීරික වර්ණයට ගැලපෙන ආකාරයෙන් අන්දන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව දැනුමක් ලබා දෙනවා. ඒක තමයි පුහුණු වැඩසටහන් කියන්නේ. එනේ ඒවට සහභාගී වීමෙන් Tamanට පුළුවන් අලුත් අත්දැකීම් ලබාගෙන තමන්ගේ ව්‍යවසායකත්ව කුසලතා දියුණු කරගන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපනය. ව්‍යවසායකත්වයේ පිළිබඳව ලබන අධ්‍යාපනය කිව්වට නම් මට නම් ඒක මදි. තව ටිකක් ලස්සන ලියන්න පුළුවන් නේ. දැන් ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා තියෙනවා. මතකනේ? ඔබට අපි කලින් කතා කරා විශේෂයෙන් මැනේජ්මන්ට් පාඩමෙත් මතක් කර දුන්නා. කළමනාකරුවෝ සහ ව්‍යවසායකෝ පුහුණු කරන්නේ නැහැ. පුහුණු කරනවා තමයි. නමුත් ඒ පුහුණු කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තේරෙනවද? කළමනාකරුවන්ගේ ව්‍යවසායකයන්ගේ කරන්නේ කුසලතා සංවර්ධනය. දැන් කළමනාකරුවෙක් ව්‍යවසායකෙක් ඉගෙනගත්ත කෙනෙක්, දැනුම තියෙන කෙනෙක්, පළපුරුද්ද තියෙන කෙනෙක්. අපිට ඒගොල්ලන්ට විෂය උගන්වන්න බෑ. දැන් අලිවි කළමනාකරුට අලිවි කරන ක්‍රියාවලිය අපිට උගන්වන්න බෑ. එයා දන්නවා. බලන්න අපි කරන්නේ ඒ කළමනාකරුවන් තුළ තියෙන කුසලතා තියෙනවනේ. තාක්ෂණ කුසලතා, මානව කුසලතා, මනෝභාවාත්මක කුසලතා, ඒ කුසලතා වර්ධනය කිරීම. ඒක තමයි සංවර්ධනය කියන්නේ. එහෙනම් ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා තියෙනවා. පිළිබඳ ලබන අධ්‍යාපනයක මදි මම දකින්නේ. ව්‍යවසායකත්වයේ පිළිබඳ සංවර්ධන පාඨමාලා තියෙනවා. විශ්වවිද්‍යාල වෙනම උපාධි තියෙනවා. තේරුණාද? ඒ වගේම ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය, ඒ වගේ ලංකා බැංකුවේ ව්‍යවසාය සංවර්ධන උපදේශක කේන්ද්‍රය වැනි ඒ ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා මෙහෙවන ආයතනයක පාඨමාලාවක් හැදෑරීම තුළින් මේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. එහෙම ලිව්වනම් වඩා හොඳයි. තේරුණාද? ව්‍යවසායකත්ව මෙතනට ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා හැදෑරීමෙන් එහෙම ලියුණා තවත් හොඳයි. ඊළඟට අත්දැකීම් වලින් ඵල ලැබීම. අත්දැකීම් වලින්
ඒ කියන්නේ එක්ක වෙනත් ව්‍යවසාවල කටයුතු කිරීමෙන් හෝ තමාම ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කිරීමෙන් ලබන අත්දැකීම් නැත්නම් ලබන කුසලතා. ඒක වඩාත් හොඳයි කිරීමෙන් ලබන කුසලතා කියලා ඉවර කරන්න වඩා හොඳයි. තේරෙනවද? අපිව කරමුද මේකටම කොටු වෙන්න එපා. තේරෙනවද? මොකද මේක මම හැම වෙලාවෙම කියන මේක ඔබට නෙවෙයි අපිට පිළිතුරු පත්‍ර සමීක්ෂණය පහසු කරගන්න මඟ පෙන්වන පිළිතුරු මාලාවක් විතරයි. මේ මඟ පෙන්වන පිළිතුරු මිසක් සම්පූර්ණ පිළිතුරු නෙවෙයි. සම්පූර්ණ පිළිතුරු ලිවීම ඔබේ වගකීමක්. පැහැදිලිනේ? මොකද මේ මාර්කින් ස්කීම් එකේ ගහලම තියෙනවානේ. මේ සම්පූර්ණ පිළිතුරු පත්‍රයක් නොවේ. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ පහසුව සඳහා කරන මඟ පෙන්වීමක් පමණි. ඒ ශිෂ්‍යයා විසින් ලබා දී ඇති පිළිතුරු වල සාර්ථක භාවය ඔබගේ දැනුම හා පළපුරුද්ද අනුව තීරණය කර සුදුසු ලකුණු ලබා දීම ඔබගේ වගකීමකි කියලා කෙලින්ම අපිට දීලා තියෙනවා. ඒ නිසා මේක අංග සම්පූර්ණ පිළිතුරු නෙවෙයි. අංග සම්පූර්ණ පිළිතුරු ලියන්න අපි. එහෙනම් අපිට පුළුවන් දැන් මේ ආශම මීට පෙර වෙනත් ව්‍යවසායවල වැඩ කළා. වෙනත් ව්‍යවසායවල වැඩ කළා. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාර ශේෂ්ත්‍රවල ව්‍යවසායකෙක් වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා හිටියා. ඒකෙන් අත්දැකීම් ලැබුවා. ඒවා තරම් ලාභදායී නෑ. ඒ නිසා ඒගොල්ලෝ ඒවා ඇවර කරා. ඒකෙන් ලැබුව අත්දැකීම් තියෙනවා. ඊට අමතරව තමාම ව්‍යවසායකෙක් වශයෙන් තනි පුද්ගල ව්‍යවසායකෙක් වශයෙන් වැඩ කිරීම ලැබුව අත්දැකීම් තියෙනවා. අන්නේ අත්දැකීම් මගිනුත් පුළුවන් තමන්ගේ ව්‍යවසායගත නිපුණතා වර්ධනය කරගන්න. ඔය වගේ මූලික ක්‍රම හතරක් තියෙනවා. එතකොට මේ හතරම ලියන්න වෙනවා. ඉතින් ටිකක් මේක බරපතල වෙන මොකද දන්නවද? දැන් මේකේ 5ක් 6ක් නැහැ. මේ තියෙන්නේ මේ හතර තමයි. මේ හතර නිසා මේ හතරම ලියන්න ඕනේ. දැන් 6ක් තියෙන තැනක 4ක් කිව්වම කමන්නේ අපිට දෙකක් ඔළුවේ නැතත් ලියන්න පුළුවන්. මේකේ හතරම ලියන්න ඕන. 4යි තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. එහෙම ඉතින් පොඩ්ඩක් අර ටිකක් අපි කියන්නේ ඒකට හිර කරනවා කියලා ඔයගොල්ලෝ. ටික ඕගොල්ලෝ පොඩි ප්‍රෙෂර් එකක් දෙන්න ප්‍රශ්නත් එනවා. තියෙනවා. එහෙම සෑම් පේපර් එකම තියෙනවා. අපි ඒවටත් මුහුණ දෙන්න ඕනේ. දැන් ක්‍රිකට් තරගයේදී ඔබ පන්දු 6කට මුහුණ දුන්නම සෑම පන්දුවක්ම පහසු පන්දු නෙවෙයිනේ. පහසු පන්දු 4ක් විතර එන්න පුළුවන් නේ. ඒ වගේම බවුසර් පන්දුකුත් ඔය අතර ඔලුවට එන්න පුළුවන්. එහෙමනේ. ඒ වගේ මේකත් බවුසර් පන්දුවක් හා සමානයි. තේරෙනවද? මොකද 4යි තියෙන 4ම අහනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. තේරෙනවද? හරි. එතකොට නම් කිරීමට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබෙනවා. භාගය බැගින් කරුණු 4ක්නේ. ලකුණු 2ක් ලැබෙනවා. විස්තර කිරීම නැත්නම් පැහැදිලි කිරීමට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් හම්බ වෙනවා. පැහැදිලිනේ? එතකොට මේකේ ලකුණු 4 ගන්න අපහසුයක් නෑ. මං කියන්නේ කරුණු 4ම මතකෙන් ලියන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. උදාහරණ අපි අද සාකච්ඡා කරේ 2020 පැරණි නිර්දේශයට දාලා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ වටිනාම ප්‍රශ්නය. සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නේ ටිකක් ගැඹුරින් අහනවානේ. තනි ප්‍රශ්නයක්නේ. පුංචි කේස් ස්ටඩි එකක් නැත්නම් සිද්ධි අධ්‍යයනයක් දීලා රෝම ඉලක්කම් 5කින් ලකුණු 20ක් ප්‍රශ්නයක්. අපි ලකුණු 20ම ගන්න පුළුවන් වන විදිහට ඒ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. තේරුණාද? අපි ලකුණු ලබා දෙන ආකාරයේ ප්‍රශ්නේ පැහැදිලි කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු සැකිලි ධාරිතා අපි හඳුනාගත්තා. සහ ඔබට තව එක දෙයක් ඉතුරු කරනවා. මොකක්ද? ඉතුරු වෙන ඔබේ වගකීමක්. ඔබ මේ ප්‍රශ්නය දිහා බලලා මේට අනුරූප ප්‍රශ්න, මේට ආදේශක ප්‍රශ්න නිවසේ සිට ඔබ නිර්මාණය කරන්න. කඩදාසියක පැන්සලක් පෑනක් කරන් ලියන එක තමයි හොඳම. එහෙම ලිව්වොත් ඇතිවන මතකය, ඇතිවන දැනුමේ වර්ධනය මම හිතන්නේ වචන වලින් කියන්න බෑ. ඔබ ඒක කළොත් ඊටාම සාර්ථකයි. ප්‍රශ්න වලට උත්තර කටපාඩම් කරන්නේ නැතුව. ඔබ ඒක කළොත් මම හිතන්නේ 100%ක්ම ඔබ මම හිතන්නේ මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට මේ ලකුණු සැහැල්ලුවෙන් ගන්න පුළුවන් වන විදිහට සාර්ථක පිළිතුරු ලියන්න ශක්තිය ලැබෙනවා ඇති. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලුත් මේ ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ඉතුරු ප්‍රශ්න විස්තරාත්මකව පුළුල් ලෙස තාර්කිකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.